DABF exam එකේ තියෙන ටිකක් අමාරුම සබ්ජෙක්ට් එක තමයි international trade and finance කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම. එතෙන්දී බය වෙන්න දෙයක් නැහැ. හොඳට ක්ලාස් එකේ තියෙනවා අහගෙන ප්‍රශ්න කරලා ඒ අවබෝධය ලබා ගත්තොත් ඔයගොල්ලන්ට පාස් වෙන්න පුළුවන්. මම ඉස්ලාම් ක්ලාස් එක පටන් ගන්නකොට මම කිව්වා පහුගිය අවුරුදු 8 දී මම ඔයගොල්ලන්ට උගන්වනවා. එතෙන්දී 22% වෙලා තිබුණ පාස් රේට් එක මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් තමයි අඩුවෙන්ම පාස් වුනේ. අඩුවෙන්ම පාස් වෙන සබ්ජෙක්ට් එක. මම අන්තිම අවුරුදු 2-3 වෙනකොට හැම අනිවාර්යයෙන්ම 70%ට වැඩි මම පාස් රේට් එක තියන් ඉඳලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් ඉගෙන ගත්තොත් මම තියෙන දේ හැමදේම කියලා දෙන්න. ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම පාස් වෙන්න පුළුවන්. එකම දේ තියෙන අර මෙතන ඩිස්ටන්ස් ලර්නින් එකක් හින්දා මොනවා හරි දෙයක් තියෙනවා නම් කරුණාකරලා අහන්න. මම කිව්වා මම ඒකත් හිතින් කියන්නේ නැත්නම් ඔයගොල්ලෝ බලන්න කවුද උගන්වන්නේ කියලා. මම මේකේ තියෙනවා සුසන්ත කල්දේරා. මම FIB AB ඒ වගේම ඩිප්ලෝමා ඉන් බැංක් මැනේජ්මන්ට් අපි උපාධිය අරගෙන තියෙන්නේ. ඒ වගේම මම වෘත්තීය බැංකු කරුවේ අවුරුදු 45ක බලපුරුද්දක් තියෙනවා. ඒ අවුරුදු 45න් අවුරුදු 30කට වැඩි ප්‍රමාණයක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඔපරේෂන්ස් තමයි මම හිටියේ. එතකොට දැන් ඔයාලට පේනව නේද? ඇහෙනව නේද? අපි කිව්වා අපි මේ පහුගිය අවුරුදු 8 තුලම මම දිගටම අරගෙන ආවිල්ලා දැන් හොඳම අපි රිසල්ට්ස් ඇති කරලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකෙන්. ඉතින් ඒ කියන්නේ පාස් වෙන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් හොඳට ඉගෙන ගන්න. හරි? මම වෘත්තීය බැංකු කරුවෙක් වශයෙන් කොළඹ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවේ head of trade ලා ඊට පස්සේ HSBC බැංකුවේ පිටරට විදේශයන් රැකියාව කළ අවුරුදු 10ක් තිස්සේ ඒ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් රීජනල් හෙඩ් කෙනෙක් හැටියට ඉන් පස්සේ ලංකාවේ බැංකු කීපයක කටයුතු කරලා අවසානයේදී කාර්යස් බැංකුව ආරම්භ කිරීමට ඔවුන් සමග එකතු වුණා. ඉතින් ඒ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට එක්සෑම් එකෙන් පාස් කරවන්න මට පුළුවන්. ඒකින්ද අපි ඒක මහන්සිලා ඉගෙන ගන්න. මේ ජාත්‍යන්තර වෙළඳාම කියන එක කියන්නේ රටවල ජාතික දේශ සීමා හරහා භාණ්ඩ හා සේවාවන් හුවමාරු කර ගැනීම. රටවල් දෙකක් තියෙනවා. ඒ රටවල් දෙකක් අතරේ භාණ්ඩ හා සේවාවන් හුවමාරු වීම තමයි අපි කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම කියලා. දැන් ජාත්‍යන්තර වෙළඳාම ඒ කියන්නේ අපි උදාහරණයකින් මේක පැහැදිලි කරගත්තොත් දැන් මහා බ්‍රිතාන්‍යය ජර්මනියෙන් වොක්ස්වැගන් කාස් සල්ලි මිලදී ගන්නවා. ඒ වගේම ජර්මන් ජාතිකයෝ ඉතාලියට එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට නිවාඩුවට එනවා. ඒක සේවාවක්. භාණ්ඩ සහ සේවාවක්. ඒ වගේම ඉතාලිය මෙක්සිකෝවෙන් කුළු බොඩ මිලදී ගන්නවා. right? ඒ වගේම තව උදාහරණයක් ගත්තොත් ශ්‍රී ලංකාව අරාබියෙන් තෙල් මිලදී ගන්නවා. මේ ඔක්කොම ඇවිල්ලා ජාත්‍යන්තර වෙළඳාම. දේශ සීමා හරහා භාණ්ඩ සහ සේවාවන් හුවමාරු වෙන්නේ. මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන එක මම උගන්ට පළවෙනි එකම කියන්න ඕන මේ ප්‍රසන්ටේෂන් එක ඉංග්‍රීසි වලින් මම ස්ලයිඩ්ස් ටික උගන්ට ඒවි. නමුත් ඒ ගැන කලබල වෙන්න එපා. අවුරුදු 8ක් තිස්සේ මම මේ විදිහට කළෙත් එක හේතුවක් උඩ ඒ හේතුව තමයි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් පාඩම් කරනවා නම් මගේ දේශන වලට අමතරව පාඩම් කරනවා නම් ගොඩක් වෙලාවට තියෙන්නේ හරියට කරනවා නම් ඉංග්‍රීසි බුක්ස් විතරයි තියෙන්නේ. සිංහලෙන් බොහොම සීමිත බොහොම දල වශයෙන් ටච් ඇන්ඩ් ගෝ තියෙන බුක් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද තමයි මම ටිකක් ඉංග්‍රීසි වලින් දෙන්නේ. ඒක ඔයගලන්ට ප්‍රයෝජනෙට. නමුත් දැන් මේක දිගටම යන්න වෙන හින්දා අපි ලබන පාරේ ඉඳන් මම පුළුවන් තරම් මහන්සි ගන්නවා ප්‍රසන්ටේෂන් එක සිංහලෙන් ඔයගලන්ට දෙන්න. නමුත් අද දේශනේ බය වෙන්න එපා. මම අවශ්‍ය තැන්වලදී
සටහන් දෙනවා. ඒ සටහන් ඔයගොල්ලෝ ලියා ගන්න. මේ ස්ලයිඩ් එකට අමතරව හරි ඉස්සරහින් හරි එහෙම නැත්නම් වෙනම පොතක හරි ඔයගොල්ලෝ ලියා ගන්න සටහන්. මොකද සටහන් මේ ස්ලයිඩ් එකට වඩා ගොඩාක් මට කතා කරන්න වෙන්නේ. එතකොට මේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක අපිට දෙකට හදන්න පුළුවන්. එකක් තමයි imports exports. ආනයන අපනයන. ඒ දෙක විතර තමයි ජාත්‍යන්තර වෙළඳාම හැදිලා තියෙන්නේ. ඒකම මම කිව්වා 2017 වර්ෂයක ගත්තොත් එහෙම ලෝකේ භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය US ඩොලර්ස් ට්‍රිලියන 77ක්. ට්‍රිලියන මිලියන නෙමෙයි ට්‍රිලියන මිලියන බිලියන නෙමෙයි ට්‍රිලියන 74ක් වෙනවා. 74 ට්‍රිලියන. එතකොට එතෙන්දී මේ 74 ට්‍රිලියන් වලින් 30%ක්ම ඇවිල්ලා දේශීය සීමා හරහා භාණ්ඩ සහ සේවා හොමාරු වීම. ජාත්‍යන්තර වෙළඳාම. ඒ කියන්නේ it's about 23 trillion. It's about 23 trillion. ඒතර අපිට හිතා ගන්න පුළුවන් කොච්චර විශාල ප්‍රමාණයක් මේ ලෝකයේ රටවල් ජාත්‍යන්තර වෙළඳාමට සහභාගී වෙලා තියෙනවා කියලා. මේ ජාත්‍යන්තර වෙළඳාම කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඉස්සෙල්ලා අපිට මේක ඉගෙන ගන්න පහසුයි. මේ දේශීය වෙළඳාම කියන්නේ මොකක්ද කියලා දැනගත්තා. Domestic trade. International trade වලට කලින් අපි ඉගෙන ගන්නවා නම් domestic trade කියන එක. දේශීය වෙළඳාම. මේ දේශීය වෙළඳාම කියලා ගත්තාම දේශීය වෙළඳාම ඔයගොල්ලෝ දේශීය වෙළඳාම කරලා තියෙනවද? මට කියන්න බං. එක පුතෙක් කවුදුවේ කතා කරන්නේ? එහෙම නැත්නම් තව කීප දෙනෙක් කතා කරන්නේ? මොකද මේක මේ සබ්ජෙක්ට් එක ක්ලාස් එකේදී නම් අපි සංවාදශීලීව යන්න ඕනේ. මෙතින්දී අපි පුළුවන් තරම් බලමු. ඕගලන්ට ගැටලු යනවා. ගැටලු පහ කරගෙන යන්න. දේශීය වෙළඳාම කරලා තියෙනවද? පාර්ශ්ව කටයුතු වශයෙන් සම්බන්ධ වෙලා තියෙනවද? කට්ටියට ඇහෙනවද? ඇහෙනවද? ඇහෙනවා. ඔව් කියන්න බලන්න. අන්මියුට් කරලා කියන්න බලන්න. සහභාගී වෙලා තියෙන ඔව්ද නැද්ද? එහෙමද? මට ඇහුනේ නැහැ හරියට. දේශීය වෙළඳාම කියන එක අපි හැම කෙනෙක්ම සහභාගී වෙලා තියෙනවා. දවස ගානේ සහභාගී වෙනවා. ඕගොල්ලෝ කඩේට යනවා බඩු ගන්න, කඩේට ගිහලා බඩුවක් ගන්නවා කියන්නේ දේශීය වෙළඳාම. වෙන තැනක. වෙන කඩෙන් අපි සල්ලි දීලා බඩු ගන්නවා කියන්නේ දේශීය වෙළඳාම. ඉතින් ඒක බොහොම සරල දෙයක්. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ සහභාගී වෙන්න එක පුතේ වෙනවා වෙඩින් එකකට යන්න. ඉන්විටේෂන් එක ඇවිල්ලා. දැන් ඔන්න සූට් එක තියෙනවා තව ෂර්ට් එකක් ගන්න ඕනේ ඒකට මැච් වෙන්න. ඒතර මොකද කරන්නේ ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ යනවා ඒ ෂර්ට්ස් තියෙන හොඳ ලොකු කඩේකට ගිහලා සුපර් මාකට් නේ මොනවද ඒකට කියන්නේ ලොකු shopping complex එකකට ගිහිල්ලා අපි ඇවිදලා බලලා අපි හොඳ කමිෂන් තෝරගන්නවා. මට මැච් වෙන එක. ඉතින් අපි බලනවා අපිට අල්ලලා බලන්න පුළුවන් ෂර්ට් එක. ෂර්ට් එක අල්ලලා බලලා අපි බලනවා කොහොමද මේ ෂර්ට් එක අපිට ලස්සනයිද මගේ සූට් එකට මැච් වෙනවද? ඊට පස්සේ බලනවා ක්වොලිටි එක කොහොමද මේක මේ රයොන් වගේද එහෙම නැත්නම් කොටන්ද ඒ දෙකේ මික්ස් එකක්ද ඇඟට දැම්මහම රසයක් තියෙද ඒ ඔක්කොම අපිට බලන්න. ඊට පස්සේ අපි බලනවා මේක අපිට ෆිට වෙනවද කියලා බලන්නත් ඕන. ඇඟට හරියනවද කියලා. එතකොට අපිට පුළුවන් ෆිට ඔන් රූම් එකකට ගිහිල්ලා ෆිට ඔන් කරලා බලන්න. ඒකට තව එකක් තියෙන්නේ අපේ පර්ස් එකට හරියනවද කියලා බලන්න ඕන. well 7000ට 8000ට ෂර්ට් තියෙනවා 2000ට තියෙනවා 2500ට තියෙනවා. ඉතින් අපිට හරියන ප්‍රමාණය අපිට හරියන රේන්ජ් එකේ ෂර්ට් එකක් අපි තෝරගන්න පුළුවන්. මේ ඔක්කොම අපිට බලලා ගන්න පුළුවන්. එතෙන්දී අපි මේවා කතා බහ කරන්නේ අපේ භාෂාවෙන්. අපි එක සංස්කෘතියක් තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ මේ දේශීය වෙළඳාමට ආවේනික ලක්ෂණ අවශ්‍ය නම් ලියා ගන්න අවශ්‍ය තැන්වලදී පොදු භාෂාවක් සහ සංස්කෘතිය. common language and culture. පොදු භාෂාවක් සහ සංස්කෘතිය. දෙවෙනි එක තමයි එකම නීති තිබීම. එකම නීති තිබීම. එකම නීති කියන්නේ මේ රටට බලපාන නීතිය.
වෙන නීතියක් ඇවිල්ලා මේකට බලපාන්නේ නැහැ නේ. අපේ රටේ නීතිය තමයි මේකට බලපාන්නේ. එතකොට absence of custom formalities. රේගු උපචාරයන් නොමැතිවීම. රේගු උපචාරයන් නොමැතිවීම. උපචාර. අලියන රේගු උපචාරයන් formalities නැතිවීම. ඇයි අපි හමීඩියා සරේ වරි තැනකින් ෂර්ට් එකක් ගන්නකොට කස්ටම් සරහායෙන් යන්න ඕනේ නෑනේ. ඒක ෂර්ට් එක ලංකාවට ඇවිල්ලා තියෙන කස්ටම් සරහා. අයි මෙතන ඩොමෙස්ටික් ට්‍රේඩ් එකේදී කස්ටම්ස් බලපාන්නේ නෑ. ඒක වගේම බොහොම සරල භාවයෙන් යුතු ලේඛන භාවිතා වීම. සරල භාවයෙන් යුතු ලේඛන භාවිතා වීම. මොකද්ද අපිට මෙතන තියෙන ලේඛනේ? මොකක්ද තියෙන ලේඛනේ? යන්න බලන්න. ඩොමෙස්ටික් ට්‍රේඩ් එකේදී අපිට තියෙන එකම ලේඛනයයි තියෙන්නේ. මොකක්ද ඒක? සල්ලි ගෙවුවම ලැබෙනවා රිසිට් එකක්. එච්චරයි. ඒක තමයි එකම ලේඛනය. ඊට පස්සේ සිංගල් කරන්සි. එකම කරන්සි එක. අපි එකම මුදල් වර්ගයෙන් තමයි දැන් රුපියල් වලින් ගෙවන්නේ. අපි එතනින් ෂර්ට් එක ගන්න ගිහලා ඩොලර්ස් වලින් ගෙවන්නේ නෑනේ. අපි ගෙවන්නේ රුපියල් වලින්. ඒ වගේම ප්‍රවාහනය බොහෝම සරල ප්‍රවාහන විධික්‍රම තියෙනවා. ඒක ෂර්ට් එක ගත්තා, බෑග් එකට දාගත්තා, එල්ලගත්තා ගියා. එච්චරයි. දැන් ඒ වගේ තමයි අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් මේ ඩොමෙස්ටික් ට්‍රේඩ් එක ගැන අපිට ආවේනික ලක්ෂණ ගැන අපිට කතා කරන්න වෙන්නේ. ඊගාවට අපි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ගත්තොත් ඊට වඩා වෙනස් වෙනවා. ඒ ජාත්‍යන්තර වෙළඳාම දේශීය වෙළඳාමෙන් වෙනස් වෙන්නේ කොහොමද? එතින්දී අපිට කතා කරන්න පුළුවන් more costly marketing efforts. අපිට මාකටිං වලට ඒ කියන්නේ ප්‍රචාරණ කටයුතු වලට වැඩි වියදමක් තරන්න යනවා. දැන් උදාහරණයක් ගන්න. පුළුවන් තරම් මම උදාහරණ වලින් කතා කරන්නම්. මම පුළුවන් තරම් කතා වලින් ඔයගන්ට උගන්වන්නම්. මොකද ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් කියන සබ්ජෙක්ට් එක අමාරු සබ්ජෙක්ට් එකකින්ද මගේ සිස්ටම් එක මම පුළුවන් තරම් උදාහරණ සරල උදාහරණ ඒකම කතන්දර වලින් ඕක අපිට මතක තියන්න පුළුවන්. අපි දන්නවනේ දැන් මම මේ උගන්වන ඔක්කොම ඔළුවේ රඳයිද නැද්ද කියලා දන්නේ නැහැ. හැබැයි චූටි කාලේ අපිට ආච්චිලා සීලා උගන්වපු කතන්දර නම් හොඳට මතකයි. අපිට ඒ කතන්දර හොඳට මතකයි. ඉතින් ඒ අර කතා කලාවෙන් යනවා නම් උගන්ට මේ වගේ දේවල් හොඳට ඔළුවට වැටෙයි. දැන් අපි ගත්තොත් එහෙම මාකටිං එෆර්ට්ස් ගැන කතා කරද්දී ප්‍රචාරණය සඳහා යන මේ ඔයගලන්ගේ තියෙන කැපවීම ගැන කතා කරමු. අබාන්ස්, සිංගර්, සොෆ්ට් ලොජික් වගේ කම්පැනිස් ටිකක් ගත්තාම බලන්න පිටචර බඩු ගේනවද? ෆ්‍රිජර්ස් ගේනවා, එයාර් කන්ඩිෂනර්ස් ගේනවා, ෆෑන්ස් ගේනවා, ටීවීස් ගේනවා. එතකොට ඒවා එක එක රටවලින් ගේන්නේ. ගෙනල්ලා අපි මෙහෙ මාකට් කරන්න ඕන. ටීවී එක ඇඩ්ස් යනවා, පත්තරේ ඇඩ්ස් යනවා, ලොකු බිල්බෝඩ්ස් යනවා. ඉතින් ඒ වගේ හැම තැනම ඇයි අපි මේ කරන්නේ? මේ කරන්නේ මාකටිං එෆර්ට්ස්. ඒවට සෑහෙන විදමක් යනවා. ඒ වගේමයි ඒ රටේ ඉඳන් මෙහාට බඩු එනකොට ඒගොල්ලන්ගේ රේගුව හරහා ඊගොට අපේ රේගුව හරහා එන්න වෙන්නේ. එතකොට ඒවට තීරුබදු ගෙවන්න වෙනවා. coping with custom formalities. Right? එතකොට dealing with different legal requirements. රටවල් අතර නීති සහ රෙගුලාසි වෙනස් වීම. රටවල් අතර නීති සහ රෙගුලාසි වෙනස් වීම. ඒ වගේමයි දේශීය වෙළඳාම වගේ නෙමෙයි මෙතින්දී මේ ප්‍රවාහන විධික්‍රම බොහොම සංකීර්ණයි. අපිට නිකන් බෑග් එක දාලා යවන්න බෑ. ඒ රටේ මේ රටට බඩු ගේනකොට අපි මේ විදිහට නියමිතව පැක් කරන්න ඕන. පැක් කරලා කන්ටේනර්ස් වල දාන්න වෙනවා. ඒව දාලා කන්ටේනර්ස් වලට එවන්න ගුවන් නැව් හරි එහෙම නැත්නම් මුහුදු නැව් එක අපිට ගිවිසුම් ගත වෙන්න වෙනවා. බොහොම සංකීර්ණයි. බොහොම සංකීර්ණ ප්‍රවාහන විධික්‍රම තමයි ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් වලදී තියෙන්නේ. ඒ වගේම බේරුම් කිරීමේදී දැන් අපි විකුණුම් කරු බඩු මෙහාට එවුවා. අපි දැන් ජපානයට සල්ලි ගෙවන්න ඕන. ජපානට සල්ලි ගෙවනකොට අපි ගෙවන්න ඕනේ ෆොරෙන් කරන්සි වලින්. ඩොලර්ස් වලින් ගෙවලා තියෙනවා නම්
ඒ බිල්පත අපි බිල්පත ගෙවන්න ඕනේ ඩොලර්ස් වලින්. අපි බුක් කරන කාලේ මේක බාණ්ඩ ඉල්ලුම් කරන කාලේ ගිවිසුම් ගත වෙන කාලේ මේ ඩොලර් එක 180 185යි. බඩු වෙනකොට 200ට නැගලා. එතකොට අපිට කන්වර්ෂන් රේට් එක ගැන විශ්වාසයක් නැහැ. හරියටම කීයද වෙන්නේ කියලා අපිට කියන්න බෑ. ඒ වගේම ෆොරින් කරන්සි විදේශ විනිමය අවශ්‍ය වෙනවා මේ සෙටල්මන්ට් වලට. ඒ වගේම තව එකක් තමයි මේ පාටිස් දෙකක් තියෙන්නේ. පාටිස් දෙකක් කියන්නේ අපිට ඉන්නවා ගැනුම් කරු ඉන්නවා විකුණුම් කරු ඉන්නවා. ගැනුම් කරුයි විකුණුම් කරුයි කියන්නේ වෙන රටවල් දෙකක දෙන්න දන්නේ නැහැ එකිනෙකට එක්කන unknown parties. උදන්නා පාර්ශ්ව කරනවා. ඉතින් ඒකින්ද ගැනුම් කරුට පුළුවන් සල්ලි නොදී මග අරින්න ඩිෆෝල්ට් කරන්න. පොරෙක් වෙන්න පුළුවන් වංචාකාරයෙක් වෙන්න පුළුවන්. ඒ රිස්ක් එක තියෙනවා. ඒකම overseas government actions. වෙනත් රාජ්‍යයන්හි යම් යම් ක්‍රියාමාර්ග වෙනත් රාජ්‍යයන්හි යම් යම් ක්‍රියාමාර්ග. දැන් බලන්න මේ මෑත කාලේදී මේ COVID-19 අර්බුදයත් එක්ක අපේ රටේ අපේ විදේශ විනිමය යම් කිසි සංචිතවල අඩුපාඩුවක් වේගෙන යනවා. එතකොට ඒ හින්දා රජය තීරණය කළා ආනයන සීමා කරන්න. දැන් සමහර බඩු ගේන්න බෑ. ඒ ගානට පේමන්ට්ස් යවා ගන්න බෑ. දැන් ඒ වගේම ෆොරින් කරන්සි කවුන්සලින් වුණත් ලොකු පේමන්ට්ස් කරන්න බෑ. දැන් මේ වගේ රෙස්ට්‍රික්ෂන්ස් අපිට රටවල් වල ඇති වෙනවා. ඊගොඩ බලමු ඇයි මේ රටවල් අතර වෙළඳාමක් ඇතිවන්නේ කියන එක. රටවල් අතර වෙළඳාමක් ඇතිවන්නේ කියන එක අපි කතා කළොත් ලෝකෙ කිසිම රටක් නැහැ ස්වයංපෝෂිත රටක්. ඕනම රටක්. දැන් ගොඩක් රට ඇහුවම ගොඩක් ළමයි මට දෙන උත්තර තමයි කියුබාව, උතුරු කොරියාව ඒවා ස්වයංපෝෂිත නෑ. ඒ හැම රටක්ම ඒ රටේ නිෂ්පාදනය නොකරන භාණ්ඩ වෙන රටවලින් ගන්නවා. ඒකින්ද කිසිම රටක් නෑ ස්වයංපෝෂිත රටක්. ඒකින්ද හැම තිස්සෙම මේ රටවල් අතර අන්තර්ජාතික වෙළඳාමක් ජාත්‍යන්තර වෙළඳාමක් ඇති වෙනවා. ඒක වෙන්න පුළුවන් භාණ්ඩ හා සේවා වලින්, ශ්‍රමයෙන්, තොරතුරු වලින්, ඒ වගේ දේවල් වලින් වෙන්න පුළුවන්. එතෙන්දී හුඟක් රටවල් අතර දැන් නිදහස් වෙළඳ කිවිසුම් ඒ වගේ බහුපාර්ශ්වීය ද්විපාර්ශ්වීය වෙළඳ කිවිසුම් ඇති වෙනවා. ඇති වෙලා ඒවෙන් මේ ජාත්‍යන්තර වෙළඳාම දිගින් දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඊගොඩ අපිට කතා කරන්න වෙනවා ජාත්‍යන්තර වෙළඳාම ගැන කතා කරද්දී ජාත්‍යන්තර වෙළඳාමේදී අදාළ වෙන තියරිස් කීපයක් නියමයන් කීපයක් ගැන අපි කතා කරන්න වෙනවා. එක නියමයක් තමයි absolute advantage theory. Absolute advantage theory කියන්නේ නිරපේක්ෂ වාසි න්‍යාය. නිරපේක්ෂ වාසි න්‍යාය. මේ නිරපේක්ෂ වාසි න්‍යාය ඉදිරිපත් කළේ 1776 දී ඇඩම් ස්මිත් කියන ආර්ථික විද්‍යාඥයා. එතුමා ඉදිරිපත් කරපු න්‍යාය තමයි නිරපේක්ෂ වාසි න්‍යාය. ඊගාවට ඩේවිඩ් රිකාඩෝ සහ එයාගේ සගයන් එකතු වෙලා මේ ඇඩම් ස්මිත්ගේ නිරපේක්ෂ වාසි න්‍යාය තවදුරටත් ඒගොල්ලෝ පොඩ්ඩක් ඉදිරියට අරන් ගියා. Theory of comparative advantage and cost. Theory of comparative advantage. සාපේක්ෂ වාසි න්‍යාය. උඩ එක නිරපේක්ෂ වාසි න්‍යාය, දෙවෙනි එක සාපේක්ෂ වාසි න්‍යාය. ඊගාවට ගොට්ෆ්‍රීඩ් හාබ්ලර් එයා ඇති කළා opportunity cost කියන්නේ උපයෝගිතා න්‍යාය. උපයෝගිතා න්‍යාය. එතකොට අපි ඔය concept තුන න්‍යායන් තුන ගැන අපි කතා කරන්න ඕන. පළවෙනි එක නිරපේක්ෂ වාසි න්‍යාය. නිරපේක්ෂ වාසි න්‍යාය. මේ උගලගාව පෑන් පැන්සල් තියෙන
ලෑස්ති පිටන ඉන්නේ. මෙන්න මේ ටික ලියා ගන්නවාද මම නෝට් එක කියවන්න. නිරපේක්ෂ වාසි න්‍යාය වෙළඳාමට සම්බන්ධ රටවලට වාසි හිමිවන වෙළඳාම ස්මිත් හඳුන්වන්නේ ස්මිත් කියන්නේ ඇඩම් ස්මිත් ස්මිත් හඳුන්වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත වෙළඳාම යනුවෙනි. අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත වෙළඳාම යනුවෙනි. mutually beneficial trade. දෙගොල්ලන්ටම අන්‍යෝන්‍ය වශයෙන් වාසි සහගත. මේ සඳහා නිරපේක්ෂ වාසිය මගින් පදනම සැපේන බව ඔහු පෙන්වා දෙයි. මෙය උදාහරණ මගින් පහසුවෙන් වටහාගත හැක. හරි මම අවශ්‍ය තැන් වල ඔයගොල්ලන්ට ඔයගේ නෝට්ස් ටික දෙනවා. ඒක අපි සිංහලෙන් යන්න පටන් ගත්තට පස්සේ නෝට් එකක් නැහැ. අවශ්‍ය තැන් වල ඔයගොල්ලෝ සටහන් ලියා ගන්න නෝට් එක යන අතරේ. මෙතන මේ මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට පොඩි සහයෝගයක් දෙන්නේ මේ ඉංග්‍රීසි වලින් යන්නේ නේද? ඉංග්‍රීසි වලින් යන්නේ කරා හේතුව මම කිව්වා මම මෙච්චර කාල උගන්වලා 122 කළේ මේ එකම විදියට කරලා. මේක ඕන වෙයි ඔයගොල්ලන්ට කවදා හරි මට තෑන්ක් කරાવી සර් මේක කරපු හින්දා අපිට ඉංග්‍රීසි පොතක් හරි බලලා මේකට රිෆර් කරගන්න පුළුවන් වුණා කියන එක. දැන් උදාහරණ වශයෙන් ගත්තාම අපි ගත්තොත් එම ශ්‍රී ලංකාවට තියෙනවා නිරපේක්ෂ වාසිය තේ නිෂ්පාදනයේ තේ වලට කැනඩාව ගත්තොත් ඒගොල්ලන්ට නිරපේක්ෂ වාසියක් තියෙනවා තිරිඟු වලට. ඒ වගේම කැරිබියානු දූපත් වලට තියෙනවා කිසෙල් වලට. ඉතින් බලන්න එක රටවලට මේ නිරපේක්ෂ වාසිය තියෙනවා. ඒකම තමයි තවත් සමහරලාට දැන් ශ්‍රී ලංකාවේ අපි වවනවා උප්පවලා අපි උප්පගාව කරනවා. උප්පගාව කරලා අපි දන්නවා ඔය පැල්වත්තේ සෙවණගල උප්පවලා සීනි නිපදවනවා. හැබැයි ඊට වඩා ලාභයි බ්‍රසීලෙන් හරි සිංගප්පූරුවෙන් හරි ලාභෙට සීනි ගන්න එක. ඉතින් අපි හැමතිස්සෙම බලන්නේ කොයි ස්වයංපෝෂිත වෙන්න ඕන. නමුත් ආර්ථිකයට වාසි සහගත වෙන්න ඕන. මිනිස්යන්ට වාසි සහගත වෙන්න ඕන. දැන් මෙතෙන්දී ගොඩක් වෙලාට වෙන්නේ මේ අපිටම favorable climatic conditions ඒ කියන්නේ වඩාත් හොඳ දේශගුණික තත්ත්වයන් යටතේ ඒකම natural resources සාමාන්‍යයෙන් අපිට තියෙන එක සම්පත් ඒ වගේම expertise අපේ තියෙන දැනුම ඒකම technical know how අපේ තාක්ෂණික දැනුම ඔයගේ දේවල් වලින් අපිට මේ නිරපේක්ෂ වාසිය ලබා ගන්න පුළුවන්. දැන් අපි ගත්තොත් රටවල් දෙකක් ගත්තොත් ශ්‍රී ලංකාවයි සිංගප්පූරුවයි කියලා ගත්තොත් අපේ ශ්‍රී ලංකාව අපිට මේ වගේ අපි මෙහෙම ගත්තොත් සිංගප්පූරුව මෙහෙම අරගත්තොත් මේ දෙකම අපි දන්නවා නිරක්ෂයේ එකම කිට්ටුව තියෙන රටවල් එකම මේ රේඛාවලක තියෙන දේශගුණ සාධක බොහෝ දුරට එක සමානයි අපිට වගේම සාමාන්‍ය වෙහි වැටෙනවා ශාස්ත්‍රීය මේවා. හැබැයි අපි මේ බී වගාව ගත්තොත් මේ රටවල් දෙකෙන්
B වගාවට වැඩියම වාසි තියෙන්නේ ශ්‍රී ලංකාවේද සිංගප්පූරේද? B වගාවට. කියන්න බලන්න. දෙන්න උත්තරය. කොයි රටේද B වගාවට වඩාත්ම වාසි සහගත සාධක තියෙන්නේ? ශ්‍රී ලංකාව. ශ්‍රී ලංකාව. බොහොම හොඳයි. ශ්‍රී ලංකාවට තමයි වාසි සහගත තියෙන්නේ. ඒකට හේතුව මොකද? අපිට තියෙනවා know-how එක. know-how කියන්නේ ටෙක්නිකල් know-how. තාක්ෂණික දැනුම තියෙනවා. B වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුමක් තියෙනවා. ඒ වගේම හොඳ වාරි මාර්ග ක්‍රම තියෙනවා. ඒ වගේම අනාදිමත් කාලයක ඉඳන් ලංකාවේ මිනිස්සු මේකට පුරුදු වෙලා තියෙනවා. නමුත් සිංගප්පූර් අනික ඊට වඩා ලොකු දෙයක් තමයි සිංගප්පූරුවේ ලංකාවේ භූමි ප්‍රමාණය ගත්තාම අපේ භූමි ප්‍රමාණය ගොඩක් වැඩි. සිංගප්පූරුවේ මේ B වගාවට දාගෙන බෑ. ඒගොල්ලන්ගේ තියෙන සීමිත සම්පත් ඒගොල්ලෝ උපරිම ප්‍රයෝජන ගන්න තියෙනවා කාර්මිකකරණයට. අපේ තියෙන්නේ වෙනම කෘෂිකාර්මික ආර්ථිකය. එතකොට ඒ වගේ අපිට ස්පෙෂලායිසේෂන් විශේෂ ප්‍රාගුණ්‍ය මේ රටවල් වලට අවශ්‍ය වෙනවා. දැන් අපි ඒක ලේසියෙන් පැහැදිලි කරගමු උදාහරණයක් මගින්. ඊට කලින් මෙන්න මේ ටිකත් ලියා ගන්න. නිර්පේක්ෂ වාසියෙන් එක්තරා භාණ්ඩ වර්ගයක් අනෙක් රටවලට වඩා ඉතාමත් කාර්යක්ෂමව අඩු පිරිවැයකින් නිෂ්පාදනය කිරීමේ හැකියාව අදහස් කරේ. ඒ අනුව රටවල් විසින් නිෂ්පාදනය කර වෙළඳාම් කළ යුත්තේ නිරපේක්ෂ වාසි ඇති භාණ්ඩය. ඊගාට මම මේ ස්ලයිඩ් එකට එනවා. එතෙන්දී ලියා ගන්න. කැනඩාවේ සහ එක්සත් රාජධානියේ තිරිඟු හා කාර් නිෂ්පාදනය පිළිබඳව කල්පිත උදාහරණයක් මගින් මෙය පැහැදිලි කරගත හැකියි. දැන් අපි ඉගෙන ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ උදාහරණ මගින් අපිට මේක ලේසියෙන් පැහැදිලි කරගන්න පුළුවන්. කැනඩාවේ එක්සත් රාජධානිය UK වලයි මේ තිරිඟු සහ කාර් නිෂ්පාදනය පිළිබඳ අපි කල්පිත උදාහරණයක් ගමු. අපි ගත්තොත් මිනිස් පැය වලින් වීට් තිරිඟු ටොන් එකක් නිපදවන්න එක්සත් රාජධානියට අපි හිතමු මිනිස් පැය 300ක් යනවා කියලා. එතකොට කැනඩාවට යනවා මිනිස් පැය 200ක්. යනවා කැනඩාවට. right? එතකොට කාර් නිෂ්පාදනයේදී එක කාර් එකක් නිපදවන්න UK වලට යනවා මිනිස් පැය 150. කැනඩාවට යනවා මිනිස් පැය 250. එහෙනම් දැන් මට කියන්න තිරිඟු නිෂ්පාදනයේදී වැඩිපුරම නිරපේක්ෂ වාසියක් තියෙන්නේ UK වලටද කැනඩාවටද? නිරපේක්ෂ වාසියක් තියෙනවා. කැනඩාවට. good. එතකොට කාර් නිෂ්පාදනයේදී කාටද නිරපේක්ෂ වාසිය තියෙන්නේ?
UK මහා බ්‍රිතාන්‍යයට වැඩිපුර වාසියක් තියෙනවා. දැන් එහෙම බැලුවම දැන් ඕගොල්ලෝ දැන් මේ එක්සැම්පල් එකේ දැන් ඕගොල්ලෝ අනිකට ඕගොල්ලෝ පැහැදිලි කරගන්න ඕන එකක්. මේක දිහා බලලා ඕගොල්ලෝ තනියෙන් ඔයා පැහැදිලි කරගන්න දියාගෙන පැහැදිලි කරන්න. මේක දිහා බලාගෙන දැන් මොන බිල්ඩ් අප් කරගන්න ඕන මේ පැහැදිලි කිරීම. දැන් UK වලට බැරි වෙලාවත් UK කියන හරි අපිට තිරිඟු ටොන් එකක් නිපදවන්නයි මේ පැය 300ක් යනවා. කාර් එකක් නිපදවන්න යනවා පැය 150ක්. UK කියනවා හරි මම තිරිඟු නිපදවන්නේ නැහැ. එහෙනම් මම මේ මිනිස් පැය 300ම දානවා කාර් නිපදවන්න. එහෙම වුණොත් මට වැඩිපුර කාර් කීයක් නිපදවන්න පුළුවන්ද? පැය 150ට මම එක කාර් එකක් නිපදවනවානේ. දැන් තිරිඟු වවන්නේ නැත්තම් ඒ මිනිස් පැය දැම්මොත් කාර් නිෂ්පාදනයේට දැන් ඒගොල්ලන්ට කාර් වැඩිපුර කාර් කීයක් නිපදවන්න පුළුවන්ද? කීයද? මිනිස් දෙකක්. වැඩිපුර කාර් දෙකක් නිපදවන්න පුළුවන්. ඔයගොල්ලෝ කතා කරන්නේ මාත් එක්ක නැත්තම් ඉතින් අර ඒලියන්ස්ලා වගේ ඉන්න වෙන්නේ අපිට. අපි එහෙම නෙමෙයි අපි පුළුවන් තරම් කතා බහ කරලා කරමු. අපි මේ ෆිසිකලි අපි නොදකවාට අපි සම්බන්ධ වෙමු. දැන් තව මාස ගානක් අපි දෙකොල්ලෝ සම්බන්ධ වෙන්න එපා. ඉතින් අර ක්ලාස් එකේ වගේම හොඳට අපි කටයුතු කරමු. එතකොට දැන් UK වලට පුළුවන් කාර් දෙකක් නිපදවන්න. දැන් ඒගොල්ලෝ නිපදවපු කාර් එකත් එක්ක දැන් කාර් තුනක් ඒගොල්ලෝ නිපදවන්න පුළුවන්. හැබැයි තිරිඟු ඕවන්නේ නැහැ. ඒ වෙනුවට කැනඩාව කරන වැඩේ කැනඩාවට කාර් එකක් නිපදවන්න යනවා මිනිස් පැය 250. ඒගොල්ලෝ කරන්නේ කාර් එක නිපදවන්නේ නැහැ. ඒ මිනිස් පැය 250ක් දානවා තිරිඟු නිෂ්පාදනයට. තිරිඟු නිෂ්පාදනයට දැම්මම ඒගොල්ලෝ තව 0.25 tons වැඩියෙන් තිරිඟු නිෂ්පාදනය කරනවා. 1.25 තා වැඩි කර ගන්න. එතකොට මොකද වෙන්නේ? කැනඩාවට පුළුවන් අර ඒගොල්ලෝ වැඩි දැන් අපි UK ගත්තම දැන් UK දැන් එක කාර්යයක් කරනකොට කාර් තුනක් නිෂ්පාදනය කරනවා. ඒගොල්ලන්ට පුළුවන් එක කාර් එකක් කැනඩාවට දීලා කැනඩාව කාර්යයක් හදන්න පැය 250ක් යනවනේ. කැනඩාවෙන් තිරිඟු ටොන් එකක් ගන්න. ඒක ලාභයි. තිරිඟු ටොන් එකක් ගත්තාම මොකද වෙන්නේ? UK වලට තව වැඩිපුර කාර්යයක් ඉතුරුයි. තවත් කොහට හරි අපි වගේ රටකට තල්ලු කරලා යවන්න. දැන් ඔයාලට තේරෙනව නේද? කොහොමද අපි මේ නිර්පේක්ෂ වාසියෙන් වැඩ කරගෙන යන්නේ කියලා. තව රටකට අපිට තල්ලු කරගන්න තව වැඩිපුර කාර්යයක් ඉතුරුලා තියෙනවා. ඒගොල්ලෝ කාර් තුනක් නිෂ්පාදනය කරලා තියෙනවා. එක කාර් එකක් කැනඩාවට දීලා ඒ වෙනුවට අපි ගන්නවා එක කාර් එක දීලා තිරිඟු ගන්න නැහැ. නමුත් අර ඒ ප්‍රමාණයෙන් අපිට ගන්න පුළුවන් තිරිඟු ටොන් එක ගන්න පුළුවන්. ඒ කාර්යය වටිනාකම. ඒ වගේම කැනඩාවට ඒගොල්ලන්ට අවශ්‍ය කාර් එකක් එනවා UK වලින් තිරිඟු ටොන් එකකුත් එහාට ගෝමාරු කළා. එහෙම කරලා තවත් තිරිඟු ටොන් කාලක් ඉතුරු 0.25 tons wheat අපිට ඒගොල්ලන්ට වැඩිපුර ඉතුරු වෙනවා. දැන් ඒගොල්ලන්ට පුළුවන් ඒක තව රටකට විකුණන්න. දැන් මේ විදිහට අපිට ගියහම හැම රටකටම ජාත්‍යන්තර වෙළඳාමේදී වාසියක් තියෙනවා. හරි? ඊගොල්ලන්ට අපි බලමු theory of comparative advantage. සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය. සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය. දැන් සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය වෙන්නේ එක එක රටවල නොයෙකුත් කන්ඩිෂන්ස් වල ඒගොල්ලන්ගේ තියෙන තත්ත්වයන්හි ඩයිවර්සිෆිකේෂන් එකේ හින්දා මේ රටවල් වල මේ නිෂ්පාදනයේ යම් වාසිදායක අවශ්‍යදායක තත්ත්වයන් එනවා. එතකොට ඒ අනුව සමහර රටවලට මේ අනෙක් රටවලට වඩා බොහොම ඵලදායී විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරගන්න
පුළුවන් වෙනවා. හරි. දැන් මෙන්න මේක ලියා ගන්න මේ නෝට් එක ලියාගෙන අපි ඉතින් එහාට තව දුරට අපි සාකච්ඡා කරමු. සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය. සාපේක්ෂ වාසිය යනු යම් රටකට යම් භාණ්ඩ කලඹක් කියන්නේ එකකට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක්. භාණ්ඩ කලඹක්. තවත් රටකට වඩා අඩු පිරිවැයට නිෂ්පාදනය කළ හැකි නම් ඒ සාපේක්ෂ වාසිය වේ. ඉතින්දි භාණ්ඩ කලබක්. ඒක අපි bundle of goods, right? අපි නිෂ්පාදනය කරන්න පුළුවන් නම් අනිත් රටකට වඩා අපි කියන සාපේක්ෂ වාසිය කියලා. එනම් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේදී නිරපේක්ෂ අවාසියක් තිබුණද නිෂ්පාදනයේදී සාපේක්ෂ පිරිවැය වාසියක් නම් එය නිෂ්පාදනය කොට වෙළඳාම් කිරීමෙන් ලෝක ආර්ථිකය වැඩිවන බව දක්වන න්‍යාය සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය ලෙස හැඳින්වේ. ලෝකාර්ථිකය වැඩිවන බව දක්වන න්‍යාය සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය ලෙස හැඳින්වේ. මේ අනුව සෑම රටක්ම සාපේක්ෂ වාසියක් ඇති භාණ්ඩ නිපදවා අපනයනය කිරීමටත් සාපේක්ෂ අවාසියක් ඇති භාණ්ඩ ආනයනය කිරීම තුළින් ජාත්‍යන්තර වෙළඳාම වර්ධනය වී ඇත. දැන් එතෙන්දී අපි හැමතිස්සෙම දන්නවා අපි දැන් කිව්වා විදිහට සාපේක්ෂ මේ වාසිය තියෙන භාණ්ඩ තමයි අපි නිෂ්පාදනය කරලා එක්ස්පෝර්ට් කරන්න බලන්නේ. ඒ වගේමයි අපිට සාපේක්ෂ අවාසියක් තියෙන භාණ්ඩ අපි පුළුවන් තරම් අපි ඉම්පෝර්ට් කරන්න බලනවා. මෙතෙන්දිත් අපි උදාහරණයක් ගත්තොත් එහෙම මෙතෙන්දී අපි බලුවහම අර වගේම උදාහරණේ වීට් තියෙනවා ටොන්ඩයක් හදන්න තිරිඟු ඒ වගේම කාර් එකක් නිෂ්පාදනය කරන්න යන මිනිස් පැය. දැන් මෙතෙන්දී බලුවහම කැනඩාවට තියෙනවා එක්සත් රාජධානියට වඩා මේ දෙකේදීම මේ භාණ්ඩ වර්ග දෙකේදීම වැඩි සාපේක්ෂ වාසියක් තියෙනවා. මේ භාණ්ඩ කලඹ එකකට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් ගත්තාම ඒ දෙකේදීම ඒගොල්ලන්ට වැඩි සාපේක්ෂ වාසියක් ඒගොල්ලන්ට ලැබිලා තියෙනවා. හරි.
ඒකමයි මම තවදුරටත් ගොඩාක් කතා කරන්න යන්නේ නැහැ මේ opportunity cost එක. එතින්දී අර ආවස්තික පිරිවැයක් එනවා. ඔයගොල්ලෝ homework වලට මේක මේ note එක කියවගෙන එනකොට අවශ්‍ය තැන්වලදී අපිට පුළුවන් මේ විදිහට මේ figure එක උගන්ට ගන්න. හරි. කොහොමද මේ කාර්යයක් නිෂ්පාදනයට වඩා කොච්චර ආවස්තික පිරිවැය වාසියක් ලැබෙනවද කියන එක. හරි. දැන් එතකොට මම දැන් ඊගාවට යනවා. දැන් ඔය අපේ කතා කළ න්‍යායන් තුන තමයි ජාත්‍යන්තර වෙළඳාමයට අදාළ න්‍යායන් තුන නිරපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය, සාපේක්ෂ වාසිය පිළිබඳ න්‍යාය සහ ආවස්තික පිරිවැය ඇසුරින් කොහොමද සාපේක්ෂ වාසිය සිද්ධ වෙන්නේ කියන එක. හරි. දැන් ඊගාවට මම යන්න කැමති මේ නෝට් එක තියෙනවා නෝට් එක යන්තම් කියවලා ගන්න. මේ ක්ලාසස් වලින් මේ දෙකෙන් පස්සේ ඔයගොල්ලෝ මේ ප්‍රශ්නයක් පෙන්නගින්නේ මම පුළුවන් තරම් සිංහලෙන්ම ඒ නෝට් එකක් දෙන්නම්. එතකොට ඔයගොල්ලෝ කොහොම ප්‍රශ්නයක්වත් එන්නේ නැහැ. දෙකම දේ තියෙන්නේ අර වචන තමයි එතනින් එහාට වෙන්නේ. මම කියන ඉංග්‍රීසි වචන පොඩ්ඩක් ලියා ගන්න. මොකද ඔයගොල්ලෝ පොතක් පරිශීලනය කරනකොට ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එක යන්න වෙන්නේ. ඒක හින්දා. රයිට්. දැන් අපි බලමු ජාත්‍යන්තර වෙළඳාමේ දැන් ඔන්න මුල ටික න්‍යායන් ටික ඉවර කළා. දැන් අපි බහිනවා කෙලින්ම පාඩම් ටිකට. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාම පටන් අරගෙන දැන් කොහොමද යන්නේ කියන එක. ඊට ඉස්සෙල්ලා අපි බලමු ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන පාර්ශ්වකරුවන් කවුද කියන එක. අන්තර්ජාතික වෙළඳාමට සම්බන්ධ පාර්ශ්වකරුවන්. දැන් මෙතෙන්දී මම හිතන්නේ නෑ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් තැන්වල ලියා ගන්න. නමුත් එච්චරම අවශ්‍ය නැහැ. මම හොඳටම තේරෙනවා මේ දීලා තියෙන වචන ටික මේ කවුද කාගේ කවුද කියන එක හොඳට තේරෙනවා. එකක් තමයි ගැනුම්කරු. බය කියන්නේ ගැනුම්කරු. දැන් ජාත්‍යන්තර වෙළඳාමේ ගැනුම්කරු තමයි මේ ඕඩර් එකක් දාන්නේ. මට මෙච්චර බඩු ඕනේ කියලා ඕඩර් එක දාන්නේ. ඒකම ඒ බඩු ආනයනය කරන්නේ. ඊගාවට සෙල විකුණුම්කරු. විකුණුම්කරු කියන්නේ එයා තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මැනුෆැක්චරර්. ඊට පස්සේ භාණ්ඩ අපනයනය කරන්නේ එක්ස්පෝර්ට් කරන්නේ. නමුත් හැම භාණ්ඩයක්ම අපි දන්නවා ජාත්‍යන්තර වෙළඳාමේදී හැම භාණ්ඩයක්ම අර විකුණුම්කරුවෝ නෙමෙයි නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදකයා වෙන කෙනෙක් වෙන්න පුළුවන්. විකුණුම්කරුවෝ තමයි අපනයන කරු. ඉතින් ඒකින්ද මේ දෙන්නට අමතරව තවත් එක්කෙනෙක් අපිට එනවා මැනුෆැක්චරර් නිෂ්පාදක. නිෂ්පාදකයෝ ඉන්නවා. ඒ කියන්නේ විකුණුම්කරුට අමතරව එහෙම නැත්නම් අපනයන කරුට අමතරව භාණ්ඩ නිෂ්පාදනය කරන කට්ටිය ඉන්නවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එහෙම අපි ගමු ටී ඉන්ඩස්ට්‍රි එක තේ කර්මාන්ත ගත්තාම අපේ රට ඇතුලේ කර්මාන්ත ශාලා ගොඩක් ඉන්නවා තේ නිෂ්පාදනය කරන. ඒක කරලා ගත්තාම කොළඹ තියෙන ලොකු සමාගම් ටිකේ තේ ගන්නවා. අරගෙන ඒගොල්ලෝ අපනයනය කරනවා. එතකොට නිෂ්පාදකයෙක් කෙනෙක් අපනයන කරු එක්කෙනෙක්. ඊගාවට තියෙනවා shipping companies. මොකද මේ shipping companies ඉන්නේ කොහොමද? නැව් සමාගම් හෝ ගුවන් සමාගම්. මොකද භාණ්ඩ ප්‍රවාහනය කරන්න ඕන එක රටකින් තව රටකට. ඉතින් අපිට නැව් සමාගම් ගුවන් සමාගම් අත්‍යවශ්‍ය වෙනවා. ඊගාවට තව ඉන්නවා නියෝජිතයන් ඒජන්ස්ලා නියෝජිතයන්. ඒ නියෝජිතය තමයි ආනයනකරු හෝ අපනයනකරු අනිත් රටේදී නියෝජනය කරන්නේ. ආනයනකරු වෙනුවෙන් හෝ අපනයනකරු වෙනුවෙන් හෝ තවත් රටක ඉන්න නියෝජිතය.
දැන් ඒජන්ට්ස්ලා ගත්තාම ලංකාවේ හොඳට උදාහරණ අපිට දෙන්න පුළුවන්. අබාන්ස්ලා මොනවටද ඒජන්ට්ස්ලා වෙන්නේ? ඒගොල්ලන්ගේ මට මතක නැහැ ටීවී රේන්ජ් එකක් තියෙනවා. ඒ ටීවීස් ෆ්‍රිජර්ස් නොයෙකුත් දේවල් තියෙනවා. ඊට පස්සේ සිංගර් සොෆ්ට් ලොජික් ඒවා ගත්තාම අපිට දිගින් දිගට ඒවා අපිට තව ඒ වගේ අපිට ඕන තරම් ඒජන්ට්ස්ලා අපිට කියන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඕන තරම් දේවල් කියන්න පුළුවන්. ඒ වගේම shipping registries ඒ කියන්නේ ඔය නැව් සමාගම් වලින් තියෙන ඒ නැව් ව්‍යාපරිච්චි කරපු ලේඛන ඒකත් ඉතාමත් වැදගත්. ඒතකොට එතින්දි වෙන්නේ එතින්දි අපිට බලන්න ඕන දැන් අපි මේ ලංකාවෙන් ඇමරිකාවට බඩු තේ යවනවා නම් අපි බලනවා ඉස්ලාම් මොකද්ද නැව. ඊළඟ නැවට ගිහිල්ලා අපි නැව් සමාගමේ රෙජිස්ට්‍රේට් එකට බලනවා මේ නැව මොන වගේ නැවක්ද කියලා. මගේදී ගිලා බහින නැවක් නම් යට හිල් වෙච්ච නැවක් නම් අපිට තේ ටික අපිට මුත් පාඩු වෙනවා. ඉතින් එතෙන්දී අපි හොඳට බලන්න ඕන ඒවා චෙක් කරලා කොයි දේවල් කියලා. සාමාන්‍යයෙන් අපි ඈත යන ෂිප්ස් වල තියෙනවා මේ නිෂ්පාදන වර්ෂයේ ඉඳන් අවුරුදු 20ක් 15ක් 20ක් තමයි අපි සාමාන්‍යයෙන් හොඳ රිලයබල් ෂිප් එකක් කියලා අපි ගන්න. එහෙම නැත්නම් අපි දාන්නේ නැහැ. නැත්නම් අපේ අයියලා උන්තරම් 1912 ගිරිච්ච ටයිටැනික් නැවත් ගොඩ කරගෙන ඒකෙත් පටෝලා එවයි. ඒ ලාභයට යන්න පුළුවන් නේ. හරිද? දැන් ඒකින්ද අපි ඒවා බලන්න ඕන. shipping registries තියෙනවා. ඊගාවට chambers of commerce වාණිජ්‍ය මණ්ඩල. වාණිජ්‍ය මණ්ඩල හැම රටකම තියෙනවා. ඒ වාණිජ්‍ය මණ්ඩල වලින් තමයි මේ නොයෙකුත් ලියවිලි ඉදිරිපත් කරන්නේ. who issue certificate of origin ප්‍රභවස්ථාන සහතික. certificate of origin කියන්නේ ප්‍රභවස්ථාන සහතික. ඒක ලියා ගන්න. ප්‍රභවස්ථාන සහතිකය. ඒ ප්‍රභවස්ථාන සහතිකය කියන්නේ මොන රටේ හදපු දෙයක්ද කියන එක. ඒකත් අපිට වැදගත්. දැන් ඔයගොල්ලෝන්ට උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ හුඟ කට්ටිය පාවිච්චි කරන Nokia phones. Nokia phones පාවිච්චි කරනවා. Nokia phones පාවිච්චි කරනකොට අපි බලනවා ඒ Nokia phones කොහෙන් මොකද්ද made in කොහෙද කියන එක. කියන්න බලන්න මම හිතන පුතාලා එහෙම මොතර දන්නේ නැති ඔරිජිනල් Nokia phone එක මොන රටේද? Nokia phones ගත්තාම දන්නවද කියන්නේ? දැන් නම් හැම චීනය හදනවා මේ දුබායි වල හදනවා ඉන්දියාව හදනවා හැමදේම හදන ඒවා තමයි අපිට එන්නේ. අපිට Nokia එනවා. දැන් මොකද්ද ඔරිජිනල් එකක් ගන්න ඕන නම් අපි ෆින්ලන්ඩ් එහෙම නැත්නම් හංගරි වගේ ප්‍රබෝස්තම් සාහිතිකක් අපි ඉල්ලන්න ඕනේ. ඉතින් ඒකින්ද Chamber of Commerce වාණිජ්‍ය මණ්ඩලය තමත් වැදගත්. අවසාන එක බැංකු. අපි දන්නවා බැංකු නැතුව ජාත්‍යන්තර වෙළඳාම් කරන්න බෑ. මොකද බැංකු අවශ්‍යයි මේ ජාත්‍යන්තර වෙළඳාමේ ගනුදෙනු සිද්ධ කරන්නත් ආනයනකරුවන්ට අපනයනකරුවන්ට අවශ්‍ය උදාර සහන ලබා දෙන්නත් ඒ හැම එකටම අපිට වැදගත් වෙනවා මේ බැංකු. ඒ වගේම මේ සියලුම ලියකියවිලි කුමාරු වෙන්නේ මේ බැංකු හරහා. හරි. පැහැදිලිද දැන් කවුද ජාත්‍යන්තර වෙළඳාමේ පාර්ශ්වකරුවන් කියන එක? මම හිතන අවශ්‍ය තැන් වල ඔයගොල්ලෝ ලියා ගන්න ඇති මගේ දේශනය යන අතරේ. ඊකට අපි බලමු මම මේ මුල පාඩම් ටිකක් හිමින් යන්නම් මොකද ඔයගලන්ට ග්‍රහණය කරගන්න ඉඩ ඇරලා ඊට පස්සේ අපි පොඩ්ඩක් ස්පීඩ් අප් කරමු. දැන් අපි මේ ගානට යමු. මේ ගාන හොඳයිද ඔයගලන්ට? හොඳ නැද්ද? සද්ද නැහැ. ඔව් හොඳයි.
හොඳයි හරි. හැබැයි පුතේ මේ තව ටිකක් කාලේ යනකොට විතර ඉක්මනට යන්න නැත්නම් අපිට කව කරගන්න බැරි වෙනවා. හරි. දැන් මුල ටික අපිට යන්න. ඊගවට අපි බලමු main objectives of the parties to a transaction. ඒ කියන්නේ ජාත්‍යන්තර වෙළඳාමේදී මූලික පාර්ශ්වකරුවන්ගේ මූලික අරමුණු මොනවද කියලා. හරි. දැන් එතෙන්දී අපි ගත්තොත් එහෙම ගැනුම් කරුවන්ගේ මූලික අරමුණු buyers objectives. ගැනුම් කරුවන්ගේ මූලික අරමුණු මොනවද? ගැනුම් කරුවන්ගේ තියෙන මූලිකම අරමුණ තමයි contract fulfillment කියලා කියන්නේ විකුණුම් ගිවිසුම ප්‍රකාර කටයුතු කිරීම. ඒ රටවල් දෙකේ ඉන්න මිනිස්සු කවුද කියලා අපි වක්ලාට අඳුරන්නේ නැහැ. මේ ඉන්ටර්නෙට් එකෙන් එහෙම නැත්නම් ටෙලිෆෝන් කෝල්ස් වලින් ස්කයිප් එකෙන් කතා කරලා තමයි අපි මේ දකින්නේ මේ ගිවිසුම ඇති කරගත්තේ. එතකොට මේ ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරාවිය කියන අපනයනකරු ගිවිසුම් ප්‍රකාරව මගේ බඩු ටික මට එවයි කියන මූලික අරමුණ මේ ගැනුම් කරුට තියෙනවා. විකුණුම් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරයි කියන එක. ඒ කියන්නේ තවත් වචනකින් කියනවා නම් to receive the correct quantity and quality of the goods purchased. ඒ කියන්නේ මම ඕඩර් කරපු බඩුවල නියම ප්‍රමිතියට ඒ වගේම නියම ප්‍රමාණයට බාණ්ඩ මට ලැබෙවිය කියන විශ්වාසය තියෙනවා. right? අනිත් එක තමයි to receive in a timely manner and at the correct place. මේක එන්න ඕන නියම කාලෙට. නියම මම ඉල්ලුවා නම් මට ජූනි මාසේ අවසානට කලින් ඕනේ කියලා මට ජූනි මාසේ අවසානට කලින් ඕන. එහෙම නැත්නම් වැඩක් නැහැ. මම දන්න පාර්ශ්වයක් එක්ක ගණන් කරන්නේ. එතකොට එයාගේ තියෙන ලොකුම මේ ප්‍රශ්නයක් තමයි අරමුණක් තමයි මේක මට ලැබෙන්න ඕනේ කියන එක. එහෙම නොලැබුණොත් නියම තැනට ආවේ නැත්නම් වැඩක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ඒකට මට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි අපේ ලංකාවේ ඉන්නවා ඇඟලුම් කර්මාන්තයේ නියලි පුද්ගලයෝ ගොඩක් ඉන්නවා, කම්පැනිස් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ කරන්නේ එංගලන්තයේ මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර් වගේ ලොකු ෂොප් වලට තමයි මේ හදන්නේ. ඒගොල්ලෝ හදනවා වින්ටර් ක්ලෝත්ස්. ශීත කාලේට අඳින්න ඇඳුම් හදනවා. ඒ වින්ටර් ක්ලෝත්ස් වල ශීත කාලේ අඳින ඇඳුම් ටික හැදුවට පස්සේ අපි ශීත කාලේට හදපු ඇඳුම් ටික යවන්න ඕන ශීත කාලේට කලින්. එහෙම නැත්නම් වැඩක් වෙන්නේ නැහැ. ටයිම් ඩිමැන්ඩ් කියන්නේ ඒකයි. නියමිත කාලෙට පෙර අපි යවන්න ඕනේ. ඒ ඉල්ලන දවසට යවන්න ඕන. එහෙම නැතුව අපි මෙහෙන් ඒක නිෂ්පාදනය ඩිලේ කරලා අපි නිෂ්පාදනය යනකොට අපේ බඩු ටික එහාට යනකොට ශීත කාලය ඉවර වෙලා දැන් මේ සමර් එක පටන් අරගෙන අර ඇඳුම් ටික මොනවද අඳින්නද? කවුරු අඳින්නද? තේරුම්න්නේ. ඉතින් ඒවා අපිට තියෙන එක ප්‍රශ්න. ඊගාවට තවත් එයාගේ දෙයක් තමයි අරමුණක් තමයි එයා සල්ලි ගෙවන්න කැමති මට බඩු ටික ආවට පස්සේ. ඒකත් එයාගේ ගැනුම් කරුවෙක් වශයෙන් අපේ කාගේ කොයි ගැනුම් කරුවත් ඒ වගේ තමයි. ලංකාවේ වුණත් එහෙමයි. මට බඩු ටික ලැබුණාට පස්සේ සල්ලි ගෙවන්න තමයි මම වැඩි කැමති. ඊගාවට දෙවෙනි එක තමයි ක්‍රෙඩිට් ණය පාසුකම්. තව ඔබ්ජෙක්ටිව් එකක් තමයි තව අරමුණක් තමයි ණය පාසුකම්. වෙන අපි ණය පාසුකම් ගන්නෙ බැංක් එකෙන් ණය පාසුකම් ගන්නවද? එහෙම නැත්නම් to defer payment as long as possible. ගෙවීම හැකි පමණ පමා කිරීම. ගෙවීම හැකි පමණ පමා කිරීම තමයි ගැනුම් කරුවෙකුගේ තියෙන ලොකුම දේ. දැන් දුල පුතාලා හොඳටම දන්නවා අපි ණයක් ගත්තොත් එහෙම ආයෙත් ණය ඉල්ලගත්තොත් ණය ගත්තට පස්සේ මොකද කරන්නේ? ණය ගෙවන එක පුළුවන් තරම් ෂේප් වෙන්න තමයි බලන්නේ. පුළුවන් තරම් පමා කරන්න තමයි බලන්නේ. ඒක අපිටත් පොදුයි ජාත්‍යන්තර වෙළඳාමට පොදුයි. ඔක එක ප්‍රශ්නයක්. ඊගාවට කන්වීනියන්ස්. එයාට තියෙන
දෙවෙනි පාර්ශ්වකාරයෙකුගේ මැදිහත් වීම නිසා එයාට ලැබෙන පහසුව. එයාගේ කටයුතු පහසු කරගන්න පුළුවන් දෙවෙනි පාර්ශ්වකාරයෙකුගේ මැදිහත් වීම නිසා. ඉතින් කවුද මේ හොඳම දෙවෙනි පාර්ශ්වකාරය? ජාත්‍යන්තර වෙළඳාම. one and only banks. බැංකුව තමයි ඒකට හොඳම එක්කෙනා. අපි දෙගොල්ලන්ටම විශ්වාසය තියෙන එක. ඊගාවට බලමු විකුණුම්කරුගේ මූලික අරමුණු. අර අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ගැනුම්කරුගේ මූලික අරමුණු. දැන් අපි බලනවා විකුණුම්කරුගේ මූලික අරමුණු. විකුණුම්කරුගේ මූලික අරමුණු ගත්තාම අපිට ගන්න පුළුවන් ඒකත් තියෙනවා අර ගිවිසුම් ප්‍රකාරව කටයුතු කිරීම. හරි? ඒතර ගිවිසුම් ප්‍රකාරව කටයුතු කරනකොට එයා බලන්නේ විකුණුම්කාරයා බලන්නේ එයාට නියමිත කාලය ඇතුළත සම්පූර්ණ මුදල එයාට ලැබුණා කියන එක. ලැබෙයි කියලා බලාපොරොත්තු තමයි එයාට තියෙන්නේ. ඒකම deliver the contracted goods or services as quickly as possible. තමුන්ගාව ඒ ගිවිසුම් ගත වෙච්ච බාන්නේ අපිට නිෂ්පාදනය කරලා ඉක්මනටම යවලා දාලා පුළුවන් තරම් ඉක්මනින් සල්ලි ටික ගන්න තමයි ඒගොල්ලෝ බලන්නේ. ඒකම පේමන්ට් පැත්තෙන් ගත්තාම prompt payment යාට ඕන ක්ෂණිකව තමන්ගේ ගෙවීම ලැබෙනවා නම් තමයි කැමති. අර ගිවිසුම් ප්‍රකාරව ඉක්මනටම සල්ලි ගෙවන්න. සල්ලි ලැබෙනවා. ඒක යාගේ දෙයක්. අනික යා බලාපොරොත්තු වෙනවා මේ පේමන්ට් එක ලැබෙවි කියලා correct amount and in the correct currency. නියම amount එක ලැබෙන්නත් ඕන, නියම විනිමයෙන් ලැබෙන්නත් ඕන. නියම මුදල් වර්ගයෙන් ලැබෙන්නත් ඕන. දැන් උදාහරණයක් වශයෙන් අපි ඇමරිකාවයි අපි ගනුදෙනු කරනවා නම් ඇමරිකාවෙන් බඩු මෙහාට එවුවොත් මොනහරි බඩුවක් එවුවොත් අපි ඒකට පේමන්ට් එක කරද්දී ඇමරිකාවට වුණ US ඩොලර්ස්. ඒ වෙනුවට අපි ශ්‍රී ලංකා රුපියල් වලින් පේමන්ට් එක කරන්න බෑනේ. correct amount and correct currency. ඒකින්ද ඒක යාගේ තියෙන එක මූලික අරමුණ. අනිත් එක තමයි පහසුකම, පහසුභාවය. එතෙන්දි අර බැංකුව වගේ ආයතනත් එක්ක කටයුතු කරනවා නම් මේ දෙගොල්ලන්ටම බොහොම පහසුයි තමගේ කටයුතු කරගෙන යාමට. ඒකම තව ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට මොකද ඒකට කියන්නේ මේ මූණ පාණ්ඩ වෙන බාහිර සාධක මොනවද කියන එක. ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට මූණ පාණ්ඩ වෙන බාහිර සාධක මොනවද කියන එක. මේක අපි හඳුන්වනවා PESTEL model කියලා. PESTEL model. PESTEL. PESTEL. ඔයගලන්ට PESTEL. ඒක මම පල්ලෙහාට අයිත් දීලා තියෙනවා PESTEL කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක. Political, economic, social, technological, environmental, legal. දැන් මම රතුවෙන් දාලා තියෙනවානේ පළවෙනි අකුර. ඒ රතුවෙන් දාලා තියෙන පළවෙනි අකුරු ටික එකතු කරලාම තමයි PESTEL කියන ඒ මොඩල් එක හැදලා තියෙන්නේ. රතුවෙන් දාලා තියෙන අකුරු ටික පල්ලෙහාට බලන්න බැලුවම ගන්න පේනවා. ඒක මේ මොඩල් එක ලේසි. ඒක පොලිටිකල්, දේශපාලන. බාහිර සාධක මේ ජාත්‍යන්තර වෙළඳාමට බලපාන බාහිර සාධක, දේශපාලන. ඉකොනොමික්, ආර්ථික සාධක තියෙනවා. සෝෂල්, සමාජීය සාධක තියෙනවා. ටෙක්නොලොජිකල්, තාක්ෂණ සාධක තියෙනවා. එන්වයරන්මන්ටල්, පරිසර සාධක ජාත්‍යන්තර වෙළඳාමට බලපාන. ලීගල්, නෛතික. දැන් එන්වයරන්මන්ටල් සාධක කියන්නේ පරිසර සාධක කියන්නේ අපි නියඟවල් එනවා, ගම් වතුර එනවා, සුනාමි එනවා. ඒකට මොකද වෙන්නේ? අපේ ජාත්‍යන්තර වෙළඳාම කටයුතු එනහිටින් වෙනවා. දැන් මේ දවස්වල ඇවිල්ලා තියෙන COVID-19
ඒ ආසාදන තත්ත්වය තවත් එකක්. ඉතින් අපි හැම රටකම මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේවා තමයි පොදු බාහිර සාධක. දැන් ඒකෙන් අපි ඉක්මනටම අපි කතා කරලා බලමු. පොලිටිකල් ඒ කියන්නේ දේශපාලන වශයෙන් තියෙනවා. ඔයගොල්ලන්ට සාමාන්‍ය මේ ටික නෝට්ස් අවශ්‍ය නැහැ. නෝට් එකක් අවශ්‍ය නැහැ. මම මේ දීපු නෝට් එක කියවන්න. ඉංග්‍රීසියෙන් තියෙන එක තේරුම් ගන්න අමාරු නෑ. හරිම ලේසි. මම එක්ස්ප්ලেইন කරලා කියනවා. එකක් තමයි පොලිටිකල් ගත්තාම මේ රටවල් අතර ද්විපාර්ශ්වීය සහ බහුපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් කොහොමද තියෙන්නේ? ඒවයි ඉන්ෆ්ලුවන්ස් එක කොච්චරද? ඒවයි බලපෑම මොකක්ද? දැන් උදාහරණයක් වශයෙන් ලංකාවයි චීනය අතර ද්විපාර්ශ්වීය තියෙනවා. ලංකාවයි ඉන්දියාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් තියෙනවා වෙළඳ ගිවිසුම්. ඒකම සාක් කලාපේ තුල තියෙනවා බහුපාර්ශ්වීය. මුළු සාක් කලාපේම. ඉතින් ඒ වෙළඳ ගිවිසුම් වලින් කොහොමද ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ අපේ ජාත්‍යන්තර වෙළඳාමට. ඒ වගේම තවත් සමහර රටවල් අතර හිස්ටොරිකල් රිලේෂන්ෂිප්ස් හිස්ටොරිකල් ඓතිහාසික වශයෙන් අපේ බැඳියාවල් තියෙනවා. ඉතින් ඒවා සමහර වෙලාවට අපිට බලපානවා. දැන් ලංකාවයි ඉන්දියාවයි ලංකාවයි චීනය ගත්තම ඓතිහාසිකව අපේ තියෙන බලපෑම. ඒව ගොඩක් වැදගත් වෙනවා. ඒ සාධක. ඒකම what is the political regime of the country? ඒකත් අපි දන්නවා සාමාන්‍යයෙන් රටක මොකද්ද දේශපාලන පක්ෂය රෙජිම් එක මොකද්ද? රෙජිම් එක දැන් අර බොහොම පොදු වචනයනේ. රෙජිම් එක කියන්නේ රෙජිම් එක මොකද්ද? අපිට පක්ෂපාතී කට්ටියක්ද? එහෙම නැත්නම් අපේ අදහස් වලට ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක්ද බලයේ ඉන්නේ? ඒවා බලපාන. ඊගාවට does the domestic country have any sanctions in place with the country where the business wishes to trade? තවත් සමහර රට මේ දේශීය රටවල අර අපි වෙළඳාම් කරන බලාපොරොත්තු වෙන රටත් එක්ක මේ වෙළඳ මොනවාද මේ ගනුදෙනු කිරීමට බාධා පමුණුවන sanctions සම්බාධක තියෙන්න පුළුවන්. සම්බාධක තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඇමරිකාවයි ඉරානය ගත්තාම ඇමරිකාව ඉරානයට සම්බාධක දාලා තියෙනවා. ඒතකොට ඉරානයෙන් මොනවාද තෙල් යවන්න ඒකෙන් සල්ලි ලැබෙන්න ඩොලර්ස් වලින් ලැබෙන්න සම්බාධක. ඒ සියලුම සම්බාධක හින්දා මොකද වෙන්නේ? රටවල් අතර ගනුදෙනු නවතිනවා. ඉතින් ඒ වගේ දේවල් ඔය පොලිටිකල් පැත්තෙන් අපිට ගන්න පුළුවන්. ඊගාට ඉකොනොමික් පැත්තෙන් ආර්ථික පැත්තෙන්. ඉතින් බලනවා is the country affected by high level of industrial growth? යම් යම් රටවල් අතර industrial growth එකේ මේකට effect වෙනවා. හරි? ඊගාවට what is the impact of currency fluctuation between two currencies? ඒකත් වැදගත්. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එම ඩොලර්ස් ශ්‍රී ලංකා රුපීස් ඒ දෙක අතර මේ විනිමය අනුපාත උච්චාවචනය වෙනවා ෆ්ලක්චුේෂන්ස් වෙනවා. ඒතර ගොඩාක් උච්චාවචනය වෙනවා නම් අපිට බිස්නස් කන්ටෙන්ට් අමාරුයි. ඒක අපි දෙපාරක් හිතලා බලලා කරන්න ඕනේ. ඊගාවට මේ රටවල් දෙක අතර do the two countries share the same currency? එකම currency එකක්ද මේ පාවිච්චි කරන්නේ? එහෙම නැත්නම් ඒ currency එක පෙක් කළද? පෙක් කළ කියන්නේ ස්ථාවරද? දැන් එහෙම තියෙනවා නම් වෙළඳාම් හරි ලේසියි. දැන් ඒකට අපි කියන්නේ යුරෝපියන් මාකට් එකේ ගොඩක් වෙලාවට මේ ඒකේ හැමදාම රටවල මේ දැන් යුරෝ තමයි භාවිතා වෙන්නේ. ඒ යුරෝ කරන්සි එක භාවිත කරනකොට ඒගොල්ලන්ට ෆ්ලක්චුේෂන්ස් නෑ හරි ලේසි. කටයුතු කරන්න. ඊගාවට level of inflation between two countries. මේ රටවල් දෙක අතර උද්දමනය. ඊගාවට employment level. ඒ දෙක ඒවා අපිට බලපානවා මේ ඉකොනොමික් සාධක පැත්තෙන්.
ඊගාවේ තමයි සෝෂල් සමාජය. දැන් සමාජය වුණාම අපිට වෙනවා එක එක රටවල අතර අපේ මේ ආගමික වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ වගේම සංස්කෘතික වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක වැදගත්. දැන් අපි මට ඒක කියන්න බෑ මේ ලාසගෙන මම ඔයාලට උදාහරණ ගන්නවා. දැන් අපි තුමු සෞදි අරාබියට අපි යම් මස් වර්ග අපි යවන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ ආගමට සංස්කෘතියට විරුද්ධ දේවල්. මුස්ලිම් ආගමට. ඒතර ඒ වගේ දේවල් අපි වල ජාත්‍යන්තර වෙනදමක් කරන්න බෑ. ඒ වගේමයි will language be a barrier. භාෂාවත් ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි ගොඩක් වෙලාවට අපි කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා සමහරට භාෂා මේ ප්‍රශ්නේ වෙන්න පුළුවන්. ඒක බැරියර් එකක් වෙන්න පුළුවන්. බාධකයක් වෙන්න පුළුවන්. ඒකවට negotiation styles ගනුදෙනු කරන ඒගොල්ලෝ මේ negotiate කරන styles වෙනස් වෙනවා. මම අවුරුදු 10ක් විතර විදේශ වල රැකියාව කරපු ඉඳ මම දන්නවා මැද පෙරදිග මේ රටවල සමහර අයගේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කතා කරනකොට මේ අත මේසට ගහලා මේ කරලා කතා කරන්නේ. දැන් ලංකාවේ කෙනෙකුගේ අර මිනිස්සුගේ හිටියාම අපි හිතන්නේ මේ මිනිහා අපේව නිකන් මුලී කරලා තියාගන්න හදනවා කියලා. එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලන්ගේ ස්ටයිල් එක, negotiation ස්ටයිල් එක. නැත්නම් ඒ තරහකට කරන එකක් නෙමෙයි. ඉතින් ඒවත් අපි ඒ සමාජීය වශයෙන් අපිට බලපාන දේවල්. ඊළඟට ටෙක්නොලොජිකල් තාක්ෂණය පැත්තෙන්. ඒතර copyright laws තියෙන පුළුවන්, intellectual property rights තියෙන පුළුවන්. ඒ වගේ ලෝක දේවල් ඉන්න පුළුවන් තාක්ෂණය පැත්තෙන්. ඊළඟට environment පැත්තෙන් තවත් වෙනවා. සමහර රටවල් තියෙනවා මේ මොනවාද මේ පරිසරයට හානි සිද්ධ වෙන දේවල් අපි වෙළඳාම් කරන්නේ. දැන් මම රාජකාරී කරපු එක බැංකු දෙකක් තියෙනවා. විදේශීය බැංකු මේ HSBC බැංකු එහෙම ඒගොල්ලෝ මේ logs logs කියන්නේ ලී කොට වලට අපි LC සරින්නේ ආනයනය කරන්න. අපනයනය කරන්න අපි LC එක අරින්නේ හේතුව මොකද? ඒගොල්ලෝ කියන්නේ ලී කොට කියන්නේ ගස් කපනවා. ගස් කපනවා කියන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ එක environmental issues අපිට එන්න පුළුවන්. ඊගාවට environment එක ආරක්ෂා කරන දේවල්. ඒ වගේම තවත් සමහර රටවල් තියෙනවා මේ ළමා ශ්‍රමිකයන්. ඒ චීනයට තිබුණ එක ප්‍රශ්නයක් තමයි මීට වසර ගණනාවකට පෙර ළමා ශ්‍රමිකයන්ගේ දාලා තියෙනවා child labor. ඉතින් ඒකට මේ බටේ රටවල එහෙම child labor තියෙනවා නම් අපි ඕගොල්ලන්ගේ බඩු ගන්නෙ නැහැ. මේ බලන්න කොච්චර දේවල් බලපානද කියලා බාහිර සාධක. ඊගාට legal නෛතිකව different laws between countries රටවල් අතර වෙනම නීති. ඒ වගේම employment laws එක මේ අවම වැටුප මොකද්ද? අවම වැඩ කරන්න පුළුවන් කාලය මොකද්ද? මේ උපරිම කාලය මොකද්ද? ඒ වගේ ලොකුත් laws මේ රටවල තියෙනවා. ඊගොට අපි කතා කරන්න යන්නේ ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගෙවීම් ක්‍රම 4ක් ගැන. ඒ ගෙවීම් ක්‍රම 4. දැන් ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගෙවීම් ක්‍රම ගත්තාම මේ ඉතාමත් අපි කෙටියෙන් අපි ඉස්ලාම හඳුනා ගන්නවා. ඊට පස්සේ අපි බලමු මොනවද මේ ගෙවීම් නියමයන් කියලා. දැන් මෙතෙන්දී ජාත්‍යන්තර වෙළඳාමේ ප්‍රධාන ගෙවීම් ක්‍රම 4ක් තියෙනවා. ඒ ගෙවීම් ක්‍රම 4 නම් පළවෙනි එක advance payment. ඉස්සරහින් ලියා ගන්න advance payment කියන්නේ පෙර ගෙවුම්. කලින් ගෙවනවා. කල් තබා ගෙවීම. එහෙම නැත්නම් පෙර ගෙවුම්. දෙවෙනි එක open account trading. Open account trading කියන්නේ විවෘත ගෙනුම්. තුන්වෙනි එක documentary credit.
සලේඛන ණයවල හතරවෙනි එක documentary collection සලේඛන රැස් කිරීම ඔය හතර තමයි ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ප්‍රධානම ගෙවීම් ක්‍රම හතර. මේක අපි ඉගෙන ගන්න ඕන විස්තරාත්මකව. මොකද ඔයගන්ට ප්‍රශ්න එනකොට එනවා advance payment, open account, documentary credit, documentary collection කියන හතරෙන් තමයි ගොඩක් වෙලාට ප්‍රශ්න එන්නේ. ඉතින් අපි වෙනම ඉස්සරහට ඉගෙන ගමු තව විස්තරාත්මකව. දැන් මෙතෙන්දී මේ risk ladder එක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මම ඊගාව පාඩමේදී අර දෙක තුනක් කරලා ඉවරලා මම මේ අවදානමය ඉනිමකට ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න. මේ අවදානමය ඉනිමක අපිට කොහොමද අපි පාලනය කරගන්න ඕනේ කියලා. හරි. තව එකක් තමයි අපිට අද කතා කරන්න වෙන එකක් තමයි අපි කොහොමද මේ බැංකුවක අපි trustworthy third party එකක් හැටියට කොහොමද කරගන්නේ. ඒ කියන්නේ විශ්වසනීය තෙවන පාර්ශ්වකරුවෙක් වශයෙන් බැංකුවක කාර්යභාරය. විශ්වසනීය තෙවන පාර්ශ්වකරුවෙක්. කාටද මේ විශ්වාසය? බයර්ටයි සෙලර්ටයි. ඒ දෙන්නටම විශ්වාසය එක්කෙනෙක් තමයි මේ විශ්වසනීය තෙවන පාර්ශ්වකරුවෙක් කියලා අපි කියන්නේ. ඉතින් එතෙන්දී අපි බලන්න ඕන මොකද්ද මෙයාගේ කාර්යභාරය මොකද්ද කියලා බැංකුවක. ඇත්තටම බැංක් එක කියන්නේ මේ ගණන්කරට විපණනකරට දෙන්නටම විශ්වාස පාර්ශ්වයක්. ගණන්කරුගේ බැංකුව එයාට විශ්වාසයි, විපණනකරුගේ බැංකුව එයාට විශ්වාසයි. එතකොට අපි මේ සරල භාෂාවෙන් අපි දන්න හැම කෙනෙක්ම බැංක් කෙනෙක් දන්නවා LC එකක් කියන්නේ මොකද? LC එකක් හැරියට පස්සේ අර බැංකුවෙන් යම්කිසි සාතිකයක් දෙනවා. බය වෙන්න එපා. අපි මේ සල්ලි ටික ඔබට ලැබෙන්න සලස්වනවා. ඔය හරියට ડોකියුමන්ට්ස් ටික එවන්න. ඒ ඔක්කොම අපි යන්නේ විශ්වසනීය තෙවන පාර්ශ්වකරුවෝ වශයෙන්. ඒකම බැංකුවක් වුණාම බැංකුවකට අපිට දෙන්න වෙනවා ඒ කියන්නේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් එක. අපි බැංකුවක් කියන්නේ මූල්‍ය ආයතනයක්. ඒ මූල්‍ය ආයතනයේදී අපේ ගනුදෙනු කරුවන්ට අපිට මූල්‍ය ආධාර මූල්‍ය පහසුකම් අපිට සලසන්න ඕන. ඒකම මේ ලේඛන හරියාකාරව පරිහරණය කිරීමට තියෙන එක්ස්පර්ට් කම මේ බැංකුවල තියෙනවා. කොහොමද මේවා හැන්ඩල් කරන්න ඕනේ කියලා. ඒකම මේ බැංකුවලින් මාර්ගෙන් තමයි මේ නොදන්නා පාර්ශ්වකරුවන් ගැන අපි ඒගොල්ලන්ගේ trade and credit information. ඒ කියන්නේ වෙළඳ සහ ඒගොල්ලන්ගේ තත්ත්ව වාර්තාවල් අපි ලබා ගන්නේ මේ බැංකු හරහා. ඇත්තටම මේ බැංකු ඒ තත්ත්ව වාර්තාවල් අපි ලබා ගන්න ඕනේ නැත්නම් එංගලන්තයේ ඉන්න මිනිහෙක් ගැනවත් මේ චිකාගෝ වල ඉන්න ඇමරිකන් කාරයෙක් ගැනවත් ඒ මිනිහා මොන જાති හොරෙද්ද නැද්ද කියලාවත් අපි හොයන්නේ මේ බැංකු හරහා. ඒකම හැමතිස්සෙම බැංකුවක් ලෑස්ති පිට ඉන්නවා. මම කලින් කිව්වා වගේ තමන්ගේ ගණදෙනු කරුවන්ට ආනයනකරු හෝ අපනයනකරු හෝ වේවා ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසා දෙන්න. දැන් මෙතෙන්දී documents අපි එක ගත්තොත් එහෙම මේ ජාත්‍යන්තර වෙළඳාමේදී අපිට දකින්න ලැබෙන documents ලේඛන වර්ග කීපයක් තියෙනවා. එකක් තියෙනවා financial documents මූල්‍ය ලේඛන,
මූල්‍ය ලේඛන යටතේ එනවා විනිමය බිල්පත්, bill of exchange, promissory note, පොරොන්දු නෝට්ටු පත්‍ර. ඒකම commercial documents කියන්නේ වාණිජ්‍ය ලියවිලි. වාණිජ්‍ය ලියවිලි යටතට තමයි වැටෙන්නේ commercial invoice එක, වාණිජ්‍ය invoice එක. ඒ වගේම ඇසුරුම් සහතිකය, packing list, ඇසුරුම් සහතිකය, certificate of origin, ප්‍රභවස්ථාන සහතිකය. ඊට අමතරව තව අපි දකින දේවල් තමයි insurance document සහ transport document. insurance document හරි වැදගත්. මොකද රටකින් රටකට භාණ්ඩ එනවා. භාණ්ඩ එනකොට භාණ්ඩ වලට හානි වෙන්න පුළුවන්. ඒ හානි වළක්වා ගන්න. ඒ හානි වළක්වා ගන්න කොහොමද? අපි insurance අදාළ විදිහට රක්ෂණය කරලා. ඒතර insurance document එක හරි වැදගත්. ඒකම transport document එක. නැවට වැටෙවුවම දෙනවා receipt එක, bill of lading කියලා නෞභාර පත්‍රය. ගුවන් යානයකට පැටවුවම දෙනවා යාවේ බිල් එකක්. ඒ ඔක්කොම ඒ transport document. ඒ ඔක්කොම තියෙනවා. මම මේ ටික ඔයගලන්ට මම මේ bill of exchange කියන එක මම පැහැදිලි කරලා අනිත් පාඩමේදී කරනවා. මේ දීලා තියෙන්නේ දැන් දැකලා හඳුනා ගන්න bill of exchange එක මොන වගේද කියන එක මම දීලා තියෙනවා. ඒක මේ අපි draft එකක් කියලා කියනවා bill of exchange කියලා. එහෙම නැත්නම් විනිමය බිල්පතක් කියලා කියනවා. විනිමය බිල්පත නිකුත් කරන්නේ අපනයන කරු. UK export company කියන්නේ අපනයන කරු. එයා කියනවා කොයි කාලෙකින්ද ගෙවන්න ඕනේ කියලා. අපි මේ පිළිබඳව පස්සේ වෙනම පාඩමක් කරනවා. දැන් මෙතන මම කරන්නේ හඳුන්වා දීමක් විතරයි. මම කොහේ නැවට පැටවුවාම නෞභාර පත්‍රයක් දෙනවා කියලා. මේ නෞභාර පත්‍රය මෙන්න මේ වගේ ලියවිල්ලක් තමයි නෞභාර පත්‍රයේ එකට එන්නේ. මේකත් අපි මේ ගණතුණු කළ හැකි උපකරණේ මොනවද කියලා අපි වෙනම ඩීටේල් ඉගෙන ගන්නවා. ඒකම අවසාන වශයෙන් මට කියන්න ඕනේ මේ ජාත්‍යන්තර වෙළඳාම තනිකර පාලනය වෙන්නේ International Chamber of Commerce අන්තර්ජාතික වෙළඳ මණ්ඩලය. වෙළඳ මණ්ඩලය. ඒක තමයි International Chamber of Commerce එකෙන් තමයි මේ ජාත්‍යන්තර වෙළඳාම පාලනය වෙන්නේ. ඒකම නොයෙකුත් publications තියෙනවා, නීති රීති regulars තියෙනවා. අන්නේ නීති රීති regulars වලට තමයි මේක පාලනය වෙන්නේ. මම දැන් යන්තම් මම දෙන්නේ නම් වශයෙන් විතරයි මේ හඳුනා ගැනීම. පස්සේ අපිට දිගින් දිගට මේ regulars එක කටපාඩම් කරගන්න වෙනවා. UCP 600 කියලා අපි කියන්නේ මේ සලේඛන ණයවල සම්බන්ධ regulars එක අපි කියනවා UCP 600 Uniform Customs and Practices for Documented Credit. ඉතින් ඒකේ සිංහල translation එකක් මම ඔයගන්ට ලැබෙන්න සලස්වන්නම්. ඊගාවට URC කියන්නේ Uniform Rules for Collection. මේ සලේඛන රැස් කිරීම පිළිබඳව ඒ යන publication එක. ඒ වගේ අපි මේ නොයෙකුත් publications තියෙනවා International Chamber of Commerce එකෙන් නිකුත් කරපු ඒ නීති රීති වලට අනුකූලව තමයි ජාත්‍යන්තර වෙළඳාම රටක සිද්ධ වෙන්නේ. right අවසාන වශයෙන් මම ඉක්මනටම ඉවර කරන්නම්. ඔයගොල්ලෝ තාම මාත් එක්ක ඉන්නවද? ඉන්නවද නැද්ද? පේනවද? ඉන්නවා. ඔව් පේනව නේද? ඔව්. ඔව් හරි. අපි 12 මාට ඉවරයි. නමුත් ඉක්මනට විනාඩි 5කින් මම කරන්නම්. ඒතරම් පාඩම අද ඉවරයි. මේ අපේ trade datas මම දීලා තියෙනවා 2018 දී වෙනකොට අපේ imports වැඩි exports වලට වඩා. අපේ import මේ සෑහෙන exports වලට වඩා ගොඩක් වැඩි. අපේ direction of trade මේක එකක් තියෙනවා. අපේ major trading partners ලා India, Singapore, USA. ඒතර ඊට අමතරව තවත් අපිට over US dollars 1 billion තියෙන තව අපේ trading partners තමයි China, Iran, UK, Japan. Iran
චයිනා නම් දන්නවා ඔයගොල්ලෝ දන්නා හැම එකම ගේන්නේ චයිනා වලින්නේ ඉරාන් වලින් අපි තෙල් ගේනවා ඒකෙන්ද ඉරාන් වලට අපි බිලියන් ගාණක් දෙනවා UK Japan වාහන එහෙම ගේනකොට then largest export destinations අපේ අපනයන අපි වැඩිපුරම යවන්නේ ඇමරිකාවට තමයි අපි ගොඩක් ඇඟලුම් යවන්නේ ඇඟලුම් කර්මාන්තය ඇඟලුම් යවන්නේ මේ ඇමරිකාවට අපි අපනයන වලින් 24% විතර ඇමරිකාවට යවනවා ඊගාවට UK වලට 10.5ක් විතර යනවා ඉන්දියාවට 5.2ක් විතර යනවා අපිට ඉම්පෝර්ට් කරන කන්ට්‍රීස් ආනයන කරන රටවල් ගත්තාම ඉදිරියේම ඉන්නේ ඉන්දියාව සිංගප්පූරු සහ චීනය සිංගප්පූරුවේ ඔයගොල්ලෝ බලන්න මොනවද වැඩි ඉන්නේ කියලා සිංගප්පූරුවෙන් ගොඩක් තෙල් එනවා සිංගප්පූරුවේ තෙල් නැහැ ඒ වුණාට බොර තෙල් සඳහා මේ ගණදුණු ගොඩක් වෙන්නේ සිංගප්පූරුව හරි එතකොට මම මෙතන තව මේවා ටික දීලා තියෙනවා ඒ ටික charts ටික ඔයගොල්ලෝ එමෙසරේ බලා ගන්න ඔයගොල්ලෝ ගාවට මේ hand out එක තියෙනවා මම හිතන්නේ අද අපි ඉවර කරගත්ත අපිට අවශ්‍ය ටික පැය දෙකක් ඇතුළත ලබන පාර අපි ක්ලාස් එකට මම පුළුවන් තරම් සිංහලෙන් ඔයගොල්ලන්ට ප්‍රසන්ටේෂන් එක දෙන්න අපි හම්බෙලා තවදුරටත් සාකච්ඡා කරමු හැබැයි පන්තිය මේට වඩා ප්‍රයෝජනවත් වේවි පන්තිය යන අතරේ අවශ්‍ය දේවල් මාත් එක්ක මාව නවත්තලා ප්‍රශ්න අහනවා නම් මම කැමතියි එහෙම නැතුව නම් ඉගෙන ගන්න ටිකක් අමාරුයි මේ සබ්ජෙක්ට් එක මම කියන දේ අහගෙන ඉඳලා ඉගෙන ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් නෙමෙයි ඕගොල්ලන්ගේ ඔළුවට එන ගැටලු එවෙලම निराකරණය කරගන්න නැත්නම් ක්ලාස් එකේදී නම් ක්ලාස් එක වුණාට පස්සේ මට හැමදාම පැය භාගයකට එළියට බහින්න බෑ ළමයි මාව වට කරගන්න දැන් මෙතන එහෙම නෑනේ ඒකින්ද කාල් ගියාට කමන්නේ පොඩ්ඩක් විනාඩිය දෙකක් පරක් වුණාට කමන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ලැජ්ජ වෙන්න එපා සමහරවිට ඔයගොල්ලෝ හිතනවා මේ ප්‍රශ්නේ වැදගත්ද නැද්ද කියලා මාව මොඩියේට් සලකයිද කියලා එහෙම හිතන්න එපා ඔයගොල්ලෝ හොඳ ප්‍රශ්න වැදගත් ප්‍රශ්න තමයි හැමතිස්සෙම අහන්නේ ඒකින්ද ඒ විදිහට කටයුතු කරන්න එහෙනම් ඔයගොල්ලන්ට පුතාලට බොහොම ස්තුතියි අපි ලබන සුමානේ එහෙනම් හම්බෙමු මේ පාඩමේ ඉතුරු කොටස සඳහා